සුබ උදෑසනක් වේවා දුවේ පුතේ. අදත් ස්වාධීන රූපවාහිනියේ ඉරුදින දහම් පාසලට සම්බන්ධ වෙන හැමදෙනාම තුනුරුවනේ ආශිර්වාද ලබා නිදුක් භාවයට නිරෝගී භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඒ වෙනුවෙන් අප කැප වෙන ස්වාධීන රූපවාහිනියට ඒ වගේම සාසනාරක්ෂක මණ්ඩල අතර විශේෂයෙන්ම සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලේ ඒ සියලු සාසනාරක්ෂක මණ්ඩල වෙනුවෙන් කරන මහ මෙහෙවර හැටියට ඒ දක්වන අනුශාසකත්වය ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මාතර දිස්ත්‍රික්කයේ සාසනාරක්ෂක මණ්ඩලයේ ලේකාධිකාරී අපේ පරදුව ජිනරත්න මහා ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සත්පුරුෂ පින්වතුන් හැමදෙනාම කෘතවේදීත්වයෙන් අපි සිහිපත් කළ යුතු වෙනවා. ඒ හැම මොහොතක ඔබේ දැනුම ඔබේ නිවසට ගෙනවිත් ඔබේ දැනුම පරිපූර්ණ කරන්න මේ කාර්ය මණ්ඩලය තමයි කැප වෙන්නේ. ඒ නිසා ඒ කැප වෙන සත්පුරුෂ හැමදෙනාම සිහිපත් කරමින් අද දවසෙත් අපි අපේ පාඩමට ප්‍රවේශ වෙමු. අද අපි සාකච්ඡා කරන්නේ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට පෙනී සිටින දුවා දරුවෝ අවධානය කළ යුතු තවත් සුවිශේෂ මාතෘකාවක් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පෙළ පොතේ නැත්නම් ග්‍රන්ථයේ ඇතුළත් ධර්ම කරුණුවට අදාළ නැත්නම් ධර්මයේ කොටසට අදාළ මාතෘකාවක්. චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉගැන්වීම් අතර මූලික ඉගැන්වීමක් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේත්. ඒ වෙනකොට ಭಾರತයේ තුල විවිධ ශාස්ත්‍රවරුන් ඉදිරිපත් කරපු ඉගැන්වීම් අතර ඒ කිසිදු ඉගැන්වීමක් හා සම නොවන තථාගතවරු විසින්ම අවබෝධ කරගෙන දේශනා කරන සුවිශේෂී ඉගැන්වීමක්. අපි එහෙම කියන්නේ සමහර කාරණා ඇතැම් ආගම් වලින් ඉදිරිපත් කරලා තිබෙන සමහර කාරණා යහපත් නම් ඒවා අපේ දහමට එකතු වෙලා තිබෙනවා. නමුත් කිසිදු ආකාරයක අපි මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරලා තිබෙන පටිච්චසමුපාදය ඒ වගේම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන චතුරාර්ය සත්‍ය වගේ ඉගැන්වීම් පිළිබඳ අදහස් ඉදිරිපත් කළ තිබුණේ නැහැ. එනිසා මෙය බුදුදහමට අනන්‍ය ඉගැන්වීමක්. ඒ වගේම බුදුදහමේ අනන්‍යතාව පමණක් නෙවෙයි ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට කරන ඉගැන්වීමක්. අපි අපේක්ෂා කරන සංසාර ගමන නැවැත්ම පිළිබඳව පැහැදිලි කරන ඉගැන්වීමක්. ඒ චතුරාර්ය සත්‍ය අපිට හඳුනා ගන්න පුළුවන් මේ විදිහට. අපේ තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දහම් දෙසන්නට ආරම්භ කරමින් මුලින්ම දේශනා කරපු සූත්‍රය තුල විවරණය කරන්නේත් ධම්සප්පවතුන් සූත්‍රය ඇත්ත දන්නෝ දැන් අපේ දරුවෝ. ඒ සූත්‍රය තුල තිබෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කිරීම. මේ මූලික ඉගැන්වීම තුල මොනවද කතා කරලා තිබෙන්නේ? අපි දන්නවා මේ සත්‍යය මුහුණ දෙන ගැටලු ගොඩක් තිබෙනවානේ. ඇහුවොත් අපි කාටත් තිබෙනවා ගැටලු. ඒ ගැටලු අතර අපි මුහුණ දෙන ප්‍රධානම ගැටලුව මහා ගැටලුව විසඳුම් හොයා ගැනීමට දුෂ්කරම ගැටලුව මේ සංසාරයේ දුක් සහගත බව. එමනම් මේ දුක් සහගත වූ සංසාරයේ නැවැත්ම පිළිබඳව පැහැදිලි කරන ඉගැන්වීමක් තමයි චතුරාර්ය සත්‍ය තුලින් අපි හඳුනා ගන්න. සාමාන්‍ය ලෝකයේ තුල අපි දුක සැප කියන මේ දෙකම හඳුනා ගන්නවා. සමහර වෙලාවට දුකේයි ලැබෙන අත්දැකීම් වගේම සැපේයි ලබන අත්දැකීමුත් තිබෙනවා. නමුත් ඒ සැපේයි අපි ලබන අපි කල්පනා කරන අත්දැකීම් ටික පිළිබඳව අපි ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් ඒ සියල්ල තුල පවතින්නේ తాවකාලිකමය
සෝයක් කියන කාරණා අපට පැහැදිලි. එනිසා ව්‍යවහාරික ලෝකේ සැපයයි ගන්නා වූ සංකල්ප, ව්‍යවහාරික ලෝකේ දුකයයි ගන්නා වූ සංකල්ප, මේ සියල්ල යථාර්ථයක් හැටියට ගත්තොත් වෙනස් වන ස්වභාවයෙන් යුතුයිනේ. යථාර්ථයයි. මෙන්න මේ නිසා තමයි සංසාරයේ දුක් සහගතයි කියලා කියන්නේ. අන්නේ දුක පිළිබඳ ඉගැන්වීම, ඒ දුක නැති කිරීමේ ක්‍රමවේදය තමයි අපේ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය තුළින් පැහැදිලි කරන්නේ. එමනම් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපේ අවධානය යොමු කරමු. සාමාන්‍යයෙන් මේ චතුරාර්ය සත්‍ය කියන වචනේ ගත්තහම අපට පේනවා චතුරු කියලා කියන්නේ හතරක් කියන එක. එතකොට මේ දුක විවරණයේදී උන්වහන්සේ අංග හතරක් ඔස්සේ තමයි ඒ විවරණය සිදු කරලා තිබෙන්නේ. එතකොට මෙහි තිබෙන තව වචනයක් ආර්ය කියන වචනේ. ආර්ය කියන වචනේ අදහස් ගොඩක් තිබෙනවා. උතුම් කියන අදහසක් තිබෙනවා. පරමාර්ථමය වශයෙන් පවතින සත්‍යතාව කියලත් අපට ගන්න පුළුවන්. ඔබේ පෙළපොතට අදාළව අපි මෙහි අර්ථය ගත්තොතින් අපට තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ මේ සතරෙන්, මේ සත්‍ය සතරෙන් කතා කරන්නේ ලෝකේ නිර්වද්‍යතාව, පරමාර්ථ සත්‍යය. ඒ නිසා ආර්ය කියලා අපට කියන්න පුළුවන්. එහෙම නමුත් ඔබ මීට ඉස්සෙල්ලා ඔබේ පහළ පන්තිවලදී මේ චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට ආර්ය කියන නාමය යෙදීමට හේතුව ගැනත් අපි අවධානය යොමු කළා. ඇයි එතකොට අපි ආර්ය කියලා කියන්නේ නැත්නම් ආර්ය කියන වචනේ භාවිත කරන්නේ චතුරාර්ය සත්‍ය තුල? ඒට හේතුවක් තමයි එක. මොකද්ද? බුද්ධාදී උත්තමයන් වහන්සේලා තමයි මේ අගය කරන්නේ. බුද්ධාදී උත්තමයෝ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා. මේ උත්තමයෝ තමයි මේ ආර්ය සත්‍ය උතුම් කියලා අගය කරන්නේ. උත්තම වූ තත්ත්වයට පත්වෙච්ච උත්තමයන් විසින් අගය කරන නිසා, වටිනවා කියලා පැහැදිලි කරන නිසා, පිළිගන්න නිසා අපි ආර්ය කියලා මේ චතුරාර්ය සත්‍ය භාවිත කරන නැත්නම් හඳුන්වනවා. ඒ වගේම තවත් අදහසක් තමයි ඒ යම් කෙනෙක් මේ අංග හතර අවබෝධ කරගන්නවා නම්, පිළිපැදලා අවබෝධ කරගන්නවා නම් ඒ තුල ඒ තැනැත්තා ආර්ය තත්ත්වයට පත් වෙනවා. අවබෝධයෙන්, මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ආර්ය තත්ත්වයට පත් වෙන නිසාත් චතුරාර්ය සත්‍ය කියලා කියනවා. අපිට කොහොමද ආර්ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ? මොකක්ද ආර්ය තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ? ආර්ය තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ දුවේ පුතේ අර මුලින්ම කියපු තත්ත්වයන්ට පත් වෙන එක. බුද්ධත්වයට පත්වීම, පසේ බුදුවරයෙක් බවට පත්වීම, රහත් බවට පත්වීම. එමනම් අනුගමනය කිරීමෙන් ආර්ය බවට පත් වෙනවා කියලා අදහස් කරන්නේ මෙයයි. එමනම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් ආර්යයි අනුමත කරන, පැහැදිලි කරන අදහසිනුත් මේ අවබෝධ කර ගැනීමෙන් එවැනි වූ තත්ත්වයට, බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට, රහත් භාවයට පත්වීමටත් අවස්ථාව ලැබෙන නිසා වුණොත් මේ ආර්ය සත්‍ය කියන නම අපි භාවිත කරනවා. දැන් අපිට වචනාර්ථය පැහැදිලි. එතකොට මම මුලින්මුත් මතක් කළා මේ පැහැදිලි කරන්නේ මූලිකම දේශනාව ධම්සප්පවතුන් සූත්‍රය. මීට අමතරව තවත් බොහෝ සූත්‍රවල චතුරාර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරපු අවස්ථා තිබෙනවා. ගොඩක් වෙලාවට අපි ධර්මමය කරුණු හැටියට මේ අංග ගැන විවරණය කරනකොට බහුල වශයෙන් අපේ පෙළපොත්වල අපි දකින්නේ නැත්නම් අඩංගු වෙලා තිබෙන්නේ ධම්සප්පවතුන් සූත්‍රයේ එන විවරණ. ඇතැම් විටක සත්‍ය විභංගක තව සූත්‍රයක් තිබෙනවා. අන්නේ සූත්‍රයේ එන විවරණත් එක එකතු වෙලා තමයි ගොඩක් වෙලාට බහුලව විවරණය කරලා තිබෙන්නේ. ඉතින් මේ සූත්‍ර දෙකම මූලාශ්‍රය බවට පත් වෙනවා ඉදිරියට අපි මේ සාකච්ඡා කරන දහම් කරුණු වලට. ඉතින් එහෙමනම් අපි ඒ ආර්ය සත්‍ය ගැන හඳුනාගමු. මුලින්ම අපි නිවැරදිව මේක උච්චාරණය කරන්නට වගේම ලියන්නත් පුරුදු වෙන්නට ඕන. તો යන්ස එහෙම භාවිත කරනකොට සමහරවිට අපි වැරදි විදිහට භාවිත කරනවා. ටිකක් අවධානය යොමු කරන එක හොඳයි. ධර්මය ගැන නිවැරදිභාවය වගේම ඒක භාවිතයේත් නිවැරදිකම අපිට වැදගත් වෙනවා. නිසා අවධානය යොමු කරන්න. දුක්ඛ ආර්ය සත්‍ය. පළමු ආර්ය සත්‍යය. දෙවෙනි එක දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දෙවෙනි සත්‍ය
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. ඊළඟට හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය. දැන් අපි වචන හැටියට හඳුනාගත්තා මේ සත්‍ය හතර. දැන් අපි එකින් එකට අපේ අවධානය යොමු කරමු පැහැදිලි කරගන්නට. අපට ලැබෙන කාල වේලාව අනුව උත්සාහ ගනිමු ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ කිසියම් වූ විවරණයක් තුලින් ලබන අත්දැකීම් අලුත් දැනුම ටිකක් එකතු කරගන්න. මුලින්ම අපි අවධානය යොමු කරමු පළමු ආර්ය සත්‍යයට. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍යය. මම ඉදිරියෙන් දාලා තිබෙන පාලි වචනයක් අපි ඒක පස්සේ මතක් කරන්නේ. ඒක දැනට එහෙම තිබුණාවේ. දුක්ඛාර්ය සත්‍යය. දුක්ඛ කියලා කියන්නේ දුක. එතකොට දුක්ඛාර්ය සත්‍යයෙන් පැහැදිලි කරන්නේ දුක පිළිබඳව සත්‍යතාව. දුක කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරන මේ ආර්ය සත්‍යය. මොකක්ද දුක කියලා කියන්නේ? පොදුවේ ගත්තොත් අපි දන්නවා කනගාටුව, ශෝකය ආදී වචන භාවිත කළ අපට කියන්න පුළුවන් දුක කියන්නේ මෙන්න මේකයි කියලා. නැත්නම් දුකක් ඇති වෙනකොට ඇතිවන ස්වභාව අනුව අපි කියනවා දුක කියන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඊට එහා ගිහිල්ලා මේ තේරුම් ගන්නවා නම් අතෘප්තිය. ඒකේ තෘප්තිමත් නැහැ. ඒ කියන්නේ සෑහීමකටපත් වෙන්නේ. බලන්න ගැඹුර. යමක් ලැබීමෙන් සෑහීමටපත් නොවන ස්වභාවය, මනෝභාවය. අතෘප්තිය. දුකක්නේ. දැන් හිතලා බලන්න. යමක් ගැන සෑහීමකටපත් වෙන්නේ නැත්නම් අපි අසහනෙන්නේ ඉන්නේ. අන්න එක තමයි කියන්නේ. ඒ නිසා අසහනකාරී බව කියන අර්ථය ඊළඟට අපිට ඒ තුලින්ම හඳුනා ගන්න පුළුවන්. සනසිල්ලක් නැහැ, අසහනකාරී ස්වභාවය, මනසේ තියෙන ස්වභාවය. අඩුපාඩු ගැන හිතලා වෙන්න පුළුවන්, නොලැබුණු දේ ගැන හිතලා වෙන්න පුළුවන්, ලැබුණු ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ විදිහට අපි අතෘප්තියෙන් අසහනකාරීව කටයුතු කරනවා. ඒක තමයි අර්ථය. ඊළඟට නිරර්ථක බව. ඒ කියන්නේ හිස් බව, අරුතක් නැති බව කියන අර්ථත් දුක කියන වචනේ තිබෙනවා. සාමාන්‍යයෙන් අපි ජීවිතේ ගත්තොතින් සියල්ලේ තිබෙන తాවකාලික බව කියන කාරණාව තේරුම් ගන්නට ඕන. යථාර්ථය නම් දුක් සහගත බව. කියන්නේ මේ ලෝකේ අපි මුලිමුත් අපි පාඩමකදී සිහිපත් කළා මේ ලෝකේ අපි යථාර්ථය තේරුම් නොගන්නකම් යම් යම් අරමුණු පිළිබඳව අපි හිතන්නේ සැප සංකල්පනා හැටියට. නමුත් එහෙම සැප සංකල්පනා හැටියට ගත්තත් යථාර්ථය නම් දුක් සහගතයි කියන කාරණාව. අපි දුක ගැන විවිධ ප්‍රභේද කතා කරනවානේ. එතකොට වැඩි අවධානය යොමු කරන්න පුළුවන් එතෙන්දී. එතකොට මෙතෙන්දී වචනාර්ථය මෙහෙම හඳුනාගෙන අපි ඉදිරියට යමු. සාමාන්‍යයෙන් අපි මම කියවනේ දැන් తాවකාලිකයි කියලා. අපි ලබන මේ සුවතා ඒවා සුවේ හැටියට සැලකුවට යථාර්ථය නෙවෙයි කියලා. ඒ නිසා කියන්නේ අල්ප ආස්වාද ජනකයි. ඒ කියන්නේ ආස්වාදය తాවකාලිකයි. ඒක සමහරලාට බොහෝ සූත්‍රවල උපමා මගින් පැහැදිලි කරලා තිබෙනවා. ඔබේ පාඩම තුල ඔබේ අවධානය යොමු කළ යුතු අවස්ථා තුනක් හැටියට මම මෙහි උපමා කීපයක් මතක් කරනවා. තුනක් හැටියට. මොනවද? මස්ලේ නැති ඇට කැබැල්ලකට. දැන් සමහරට කවියක් එම තියෙන රෝඩ සංග්‍රහයේ මස්ලේ නැති ඇට බලු ලෙව කන්නේ කියලා. ඉතින් මස් ලේ නැහැ. නමුත් එහි තිබෙන අර මස්වල රසයට ගිජු වෙච්ච සුනකයෝ මේවා ලෙව කනවා, හපනවා, කටතුවාල කරගන්නවා. හැබැයි කුස්පිරුමක් වෙනවද? වෙන්නේ නැහැ. එඳා ආස්වාද ජනක නැහැ. හරියට සුනකයන් විසින් මේ කාදමනු ලබන මස් නැති, ලේ නැති, ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන රස හෝ කුසපිරීමක් නැති ඇට කැබලි වගේ තමයි මේ ජීවිතේ අපි ලබන අරමුණු සුවතා. නිසා දුක් සහගතයි කියලා කියන්නේ ඒකයි. ඊළඟට මේ අල්පාස්වාද ජනක වූ තෘෂ්ණාවෙන් එකතු කරගත්ත සැපයි කියන සංකල්ප තවත් උපමාවකින් පැහැදිලි කරන తాවකාලික බව සිහිනයකට. සිහිනයක් වගේ. ඊයින් අදහස් වෙන්නේ මොකද්ද? දැන් අපි හීන දැකලා තියෙනවනේ. හීන පේනවා. එතකොට මේ පේන හීනවල දකින්න දේ හැබැයි ලෝකේ නෑනේ. හැබෑවක් නෑනේ. සමහරලාට දිව්‍ය ලෝකෙම යන අවස්ථා ඇති ඕගොල්ලෝ. කැමැති සුරංගනා ලෝකවල ගිය අවස්ථා, සමහරට අකමැත්තෙන් වලට එම ප්‍රවේශ වෙන අවස්ථා හැම හීනෙන් දැකලා බය වෙලා හැම අවස්ථාවක් ඇති. ඒ හැම මොහොතකම බලන්න ඇස් අරපු ගමන් මොකද වෙන්නේ? ඒ ලෝකේ නැති වෙලා යනවා. සිහිනයක් කියලා කියන්නේ පියවි ලෝකෙට ආපු ගමන් නැති වෙලා යනවා.
ඇති දෙයක් නෑ. මේ කාම සම්පත්තියෙන් පිළිබඳව ඇති කරන తాවකාලික සැපය ගත්තත් අන්න ඒ වගේ හීනයක් වගේ. ඒ වගේම කුලියට ගත්ත ඇඳුමක් වගේ. කුලියට ගත්ත ඇඳුම කියන්නේ මොකද්ද? දැන් සමහර වෙලාවට විවිධ උත්සව අවස්ථාවලට යනකොට තමන් ඇඳුමක් මහ ගන්න නැතුව කුලී ගෙවල ඇඳුම් අරන් යනවා. ගොඩක් කොට ටයි කෝට් වගේ දේවල් එහෙම අරන් යන ක්‍රමයක් තිබෙනවානේ. දැන් කුලී ඇඳුම කියන්නේ මොකද්ද? අපි යම් මුදලක් ගෙවලා ඒක ලබා ගන්න. හැබැයි අපිට ඒක අයිති නෑ. මොකද කරන්නේ? අපි ආයෙ ගිහින් දෙන්න ඕන. අනුන්ගේ දෙයක්. එඳ తాවකාලිකයි. ඒ තමන්ගේ කියන අපි පෙනුනත් අපි කාටවත් ඒක ඇඳගෙන ඉන්නකොට කාගේද කියලා පේන්නේ නෑ. ඒකට අපි දන්නවා අපේ නෙවෙයි කියලා. తాවකාලිකයිනේ අපේ අයිතිය. අපි ආපහු ගිහින් දෙන්න ඕන. මෙන්න මේ తాවකාලික බව, වෙනස් වෙන ස්වභාවය, නිරර්ථක බව කියන ස්වභාවයන් තමයි අපි ආස්වාද ජනකයි කියලා ගන්න බොහෝ දේවල් වල. සැපයයි සුඛයයි කියලා ගන්න බොහෝ දේවල් තිබෙන ලක්ෂණේ. ඉන් අදහසනේ මොකද්ද දුවේ පුතේ? දුක්සහගතයි කියන එක. එමනම් මෙන්න මේ දුක්සහගත වූ ලක්ෂණය චතුරාර්ය සත්‍ය විවරණය කරන සූත්‍රවල විවිධ ප්‍රභේද හැටියට දක්වලා තිබෙනවා. දැන් අපි මෙතෙන් සිට අපේ අවධානය යොමු කරන්නේ අන්නේ දුකෙහි ප්‍රභේද හැටියට දක්වලා තිබෙන කාරණා පිළිබඳව පැහැදිලි කරගන්න. දැන් මේ කාරණාවේදී වැදගත් වෙනවා දුකෙහි ප්‍රධාන ප්‍රභේද දුක්ඛ ඔබට තිරේ දර්ශනය වෙනවා. ඊට පස්සේ අපි දකිනවා ඊට පස්සේ සංඛාර දුක්ඛ, දුක්ඛ ඒ ආදී වශයෙන් දුකේ ප්‍රභේද කීපයක් අපි හඳුනා ගන්නවා. පළමුවෙන්ම අපි බලමු සාමාන්‍ය දුක්ඛ නැත්නම් දුක්ඛ හැටියට හඳුන්වන කොටසේදී දුකෙහි ප්‍රභේද මොනවද කියලා. සාමාන්‍ය දුක කියලා කියන්නේ එදිනදා ජීවිතේ අපි කොයි කවුරුත් මුහුණ දෙන ඇත්තටම ඒ දුකයි කියලා අපටත් අවබෝධ වෙන අවස්ථාව. බලමු. ජාති එක අවස්ථාවක් දුක. ජරා තවත් අවස්ථාවක්. ව්‍යාධි, මරණ, ඒ වගේම අප්‍රිය සංපයෝග, ප්‍රිය විප්පයෝගය, සිතූ පැතු දේ නොලැබීම. ඔන්න ඒ අංග. මොකද්ද මේ කියන්නේ? ජාති කියන්නේ මොකද්ද? දැන් ඔබ දන්නව මේ වෙනකොටම. ජාති කියන්නේ උපත. අවස්ථා කීපෙදකින් මේවා අපි සාකච්ඡා කරලා තිබෙනවා. ජාති කියන්නේ උපත. උපත දුකක්. උපත දුකක් වෙන්නේ කොහොමද කියලා මම ඊළඟට කියනවා. ඊළඟට ජරා. ජරා කියන වචනයෙන් අදහස් කරන දේ තේරුම් ගන්නට ඕන දුවේ පුතේ. ජරා කියන්නේ ගොඩක් අයට මේ ජරාව කියන වචනයෙන් අපි සරල කරනවා. නමුත් ඊට එහා ගිය ගැඹුරු දෙයක් එතන තියෙනවා. ජරා කියන වචනේ තේරුම දිරීම කියන එක. එහෙම නැත්නම් අපිට මේකට භාවිත කරන්න පුළුවන් හොඳ වචනයක් තිබෙනවා ඉන්ද්‍රිය මුහු කුරා යෑම. ජරා කියලා කියන්නේ ඉන්ද්‍රිය මුහු කුරා යෑම. අන්න ඉන්ද්‍රිය මුහු කුරා ගියාම අපට අපේ ශරීරයේ මේක පේනවා. අන්න ඒ ස්වභාවය තමයි ජරා කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අපි කියන්නේ වයෝවෘද්ධ කෙනෙක් කියලා. වයසට ගිය කෙනෙක් කියලා. අන්න ඉන්ද්‍රිය මුහු කුරා ගිය ලක්ෂණ එතන පේනවා. මොනවද වයසක කෙනෙක් තුලින් අපිට දකින්න පුළුවන් එහෙම ලක්ෂණ? එහෙම අයට ඇස් පේනවා දුර්වල වෙන්න පුළුවන්. කන් ඇහෙනවා දුර්වල වෙන්න පුළුවන්. ඊළඟට මේ අතපය වාරු නැහැ. ඊළඟට කෙස් ඉදිලා සුදු පාට වෙනවා වෙන්න පුළුවන්. ඊළඟ මේ පැහැපත් හැම රැලි වැටිලා. ඊළඟට සමහරවට ශරීරයේ මේ මුවේ තිබෙන දත් හැලීම, කුදු වීම ආදී වශයෙන් සාමාන්‍ය තරුණ ජීවිතයක අපේ ශරීරයේ තිබෙන ස්වභාවය වෙනස් වෙලා ගියාම අපට පේනවානේ. මේක තමයි ජරා කියලා කියන්නේ. හැබැයි වර්ධව තේරුම් ගන්න හොඳ නෑ. ජරා කියලා කියන්නේ ඒ කාලයට සීමා වෙච්ච එකක් කියලා. එහෙම එකක් නෑ. උප්පත්තිය ලැබපු තැන ඉඳලා අනිත්‍යයි කියලා අපි කියනවානේ. ඒ කියන්නේ වෙනස් වෙනවා කියලා කියනවානේ. වෙනස් වෙන ලක්ෂණය කියලා කියන්නේ දුවේ පුතේ ජරා කියන එකයි. නමුත් ඉතින් ළමා කාලේ වෙන වෙනස ජරාව හැටියට ගන්නෙ නෑ. මොකද දන්නවද? අන්න අර දුර්වලතාවය අපට පේන්නේ නෑනේ. හැදෙන වැඩෙන ස්වභාවයක ශරීරයක්නේ අපි දකින්නේ ළමා කාලේ. ඒ නිසා අපි ජරාව හැටි සලකන්නේ නෑ ඒක. තරුණ කාලයට එනකොට අපි ඒකාකාරීව මේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රභාෂර විදිහට, තියුණු විදිහට තව කෙනෙක් දකින ආකර්ශනීය පෙනුම ඇතුව අපි ඉන්න යම් කාලයක්. එහෙම හිටියත් ඒත් වෙනස් වෙනවා අපි. ඒක අපිට පේන්නේ නෑ. නමුත් තරුණ විය ඉක්මවල ගිහිල්ලා මැදි වියට ඇවිල්ලා එතෙන් සිට අපිට පේන ඕන අර මම මුලින් මතක් කරපු ඉන්ද්‍රියවල වෙනස්කම් එක ජරාවට පත් වෙන හැටි. එහෙනම් ජරා කියලා කියන්නේ මෙන්න මේක. මොකද්ද? ඉන්ද්‍රිය මුහු කරා යෑම, තිරීම කියන කාරණාව. ඔන්න දුකක්. ඒක නම් පැහැදිලිනේ. අපි කැමති නෑනේ. ඊළඟට ව්‍යාධි. ව්‍යාධි කියලා කියන්නේ ලෙඩ.
දැන් මේ ශරීරයට ඇතිවෙන විවිධ ලෙඩ රෝග. එතකොට ශරීරයට හැදෙන ලෙඩ රෝග මෙහිම මෙච්චරයි කියලා අපට කියන්න බැරි තරම් තිබෙනවා. විවිධ ලෙඩ රෝග විවිධ හේතු නිසා. සමහර ලාවට වාපිත් සෙම් ආදී විෂමතාව පදනම් කරගෙන ඇති වෙන ලෙඩ රෝග, ඊළඟට මේ පාරිසරික කාලගුණික සාධක නිසා ඇති වෙන ලෙඩ රෝග, අපේ වැරදි හැසිරීම් වැරදි කෑම් බීම් භාවිතා නිසා ඇති වෙන ලෙඩ රෝග, විවිධ ක්‍රමේ උපක්‍රම බාහිර සාධක නිසා ඇති වෙන ලෙඩ රෝග, ඒ විතරක් නෙවෙයි කර්ම පෙර අකුසල කර්ම පදනම් කරගෙන ඇති වෙන ලෙඩ රෝග, ඔය වගේ විවිධ හේතු නිසා ඇති වෙන ලෙඩ රෝග තමයි මින් ව්‍යාධි කියලා කියන්නේ. අපේ ශරීරයට මේ කියන තත්ත්වයන් ඇතිවීම අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැනේ. අපි කැමති නැහැ. අපේ ලාභය අපි කැමති දේ වෙන්නේ නිරෝගීකම, ආරෝග්‍ය පරමාලාභ. නමුත් අපි ව්‍යාධියටපත් වෙනවා. අන දුකක්. ව්‍යාධි දුක කියලා කියන්නේ ඒක. ඊළඟට මරණය දුකක්. මරණය කියලා ඔය ඉතිසලත් අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒ කියන්නේ පංචස්කන්ධේ බිඳී යෑම. එක භවයක අවසානයේ. එතකොට මේ භවයේ අවසන් කළා යන ගමන අපි මරණය කියලා කියනවා. එතකොට මැරෙන්න අපි කැමතිද? අමරිතුකාම ජීවත් වෙන්නයි කැමති. සාමාන්‍ය පුතත්ජන ජීවිතේ හැටි තමයි දුවේ පුතේ ඒ. එහෙමනම් මෙතෙන්දී අපි අකමැති දෙයක් මරණය, මිය යෑම. එතකොට ඒකට මුහුණ දෙන්න වෙනවා කියලා කියන්නේ දුකක්, සසරේ හැටි. ඉපදුනොත් මැරෙන්න සිදු වෙනවා. ඊළඟට දුකෙහි තව ප්‍රභේදයක් තමයි අප්‍රිය සංපයෝග කියලා කියන්නේ. සංපයෝගය කියලා කියන්නේ එකතු වීම. අප්‍රිය සංපයෝග. දැන් පාලි වචනේ ගත්තොත් අප්‍රිය සංපයෝග. අප්‍රිය සංපයෝග කියන්නේ ඒක තමයි. එතකොට අප්‍රිය සංපයෝගයකින් අදහස් කරන්නේ අපි ඇසුරට අකමැති අය ඇසුරු කරන්නට සිදුවීම. සමහර වෙලාවට අපි ඇසුරු කරන්න අකමැති අයෙන් අපි ගැලවිලා යනවා, ඈත් වෙනවා. එහෙම වුණාට ඉවරයක් නෑනේ. සමහර වෙලාවට අපට එහෙම ගැලවි යන්නට ඈත්තල යන්න පුළුවන් කමක් නෑ. අපි අකමැති පුජ්‍යලයෝ ඇසුරු කරන්නට, ළඟින් ඉන්න, කතා කරන්නට, ඒ අය සමග කටයුතු කරන්න අපට සිදු වෙනවා. ඉතින් මේක කැමැත්තක්ද අපි? නෑ, ලෝකේ හැටි. අප්‍රියයන් හා එකතු වෙන්න වෙනවා. ඒක අපි බාරගන්නේ දුක් සහගත හැටියට. අපි කැමති නෑ, පීඩාකාරී. ඒ නිසා අප්‍රිය සංපයෝගයේ අප්‍රියයන් එක්වීම දුකක්. ඊළඟට ප්‍රිය විප්‍රයෝගය. ඒ අනිත් පැත්ත. ප්‍රිය මිනිස්සු එක්ක ඇසුරු කරන්න, ළඟින් ඉන්න. ඒ අය කවදාකවත් අපේ ජීවිතයෙන් ඈත් නොවී ඉන්නව දකින්න අපි කැමති. ඒක තමයි අපේ හැටි. එතකොට එහෙම ප්‍රාර්ථනා කළාට මොකද වෙන්නේ? අපිට පුළුවන් කමක් නැහැ ඒ ප්‍රිය වූ අය සමග හැමදාම ඉන්න. සමහර වෙලාවට අපෙන් ඈත් වෙලා ඈත ගමකට යනවා වෙන්න පුළුවන්. දුරු රටකට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපෙන් වෙන් වෙලා යනවා මිය යෑම කියන කාරණාව මේ විදිහට වෙන්නට පුළුවන්. මේ විදිහේ ප්‍රිය වූ පුද්ගලයන් අහිමි වීම ප්‍රිය විප්‍රයෝගය. ඒක දුකක්. ඊළඟට සිතූ පැතූ දේ නොලැබීම ඉච්ඡිතාලාභ කියලත් මේකට කියනවා. පහළ පන්තිවල ඉගෙනගෙන ඇති මේක. සිතූ පැතූ දේ නොලැබීම. ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවනේ. ඒවා අපට නොලැබෙනවා. අන්න ඒතුළු දුකක්. කොහොමද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රයන් වලට අපි යොමු කරගන්න අරමුණු තමයි අපි කැමති දේවල් හැටියට භාවිත කරන්නේ. ඒක සිතූ පැතූ දේ නොලැබීම කියලා කියන්නේ ඇහැට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, දිවට ප්‍රිය රස, ඒ වගේම නාසයට ප්‍රිය සුවඳ, මේ කය, මේ හමට කැමති ස්පර්ශ ආදිය අපි ප්‍රාර්ථනා කළාට ඒ විදිහටම ලැබෙන්නේ නැහැනේ. එතකොට අපිට ඇති වෙන්නේ දුකක්. ඔන්න බලන්න දුකෙහි ප්‍රභේද ටික: ඉපදීම, එතකොට ජරාවටපත් වීම, ලෙඩවීම, මරණය, අප්‍රියයන් එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, සිතූ පැතූ දේ නොලැබීම දුකක්. මං කියව නේද ජාතිය දුකක් වෙන්නේ කොහොමද කියලා පස්සේ කියනවා කියලා. දැන් උප්පත්තිය සමහරට අපි ප්‍රියයිනේ. ඒ නිසානේ දිව්‍ය සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කොට අපි નિરાයාසයෙන් සාදුකාර දෙන්නේ. මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න ප්‍රිය නිසා තමයි මනුෂ්‍ය සම්පත් ලැබේවා කියලා අපි සාදුකාර දෙන්න කැමති වෙන්නේ. එහෙනම් අපි ඉපදුමට කැමතිනේ. දුකක් වෙන්නේ කොහොමද? මේක ටිකක් අපි තේරුම් ගන්නට ඕන. දුකක් වෙන්න හේතුව මොකක්ද දන්නවද? උපත. ඉපදෙන නිසා තමයි ලෙඩ වෙන්නේ. ඉපදෙන අය තමයි ජරාවටපත් වෙන්නේ. ඉපදෙන අය තමයි මැරෙන්නේ. ඉපදුණු අයට තමයි අප්‍රිය සංපයෝගයේ විඳින්න වෙන්නේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙන්නේ. සිතූ පැතූ දේ නොලැබෙන්නේ. අන්න උපත
දුකක් වෙන්නේ එක විදිහක්. ඒ විතරක් නෙමෙයි අපි නොදැනගත්තට මේ මව් කුසකින් ඉපදිලා එන අපි අප්‍රමාණ වූ දුක්ඛ දෝමනස්යක් විඳමින් ඉඳලා මහා පීඩාකාරී උත්පත්තියක් ලබලා තමයි මේ අපි ඉන්නේ. ඒ නිසා සසරට තිබෙන ඇල්ම නිසා ඒක දුකක් හැටියට නොසලකුවාට ගැඹුරින් බැලුවොත් උත්පත්තිය කියලා කියන්නේ දුවේ පුතේ දුකක්. ඔන්න දුක්ඛාරය සත්‍යයේ පළමු දුකේ ප්‍රභේදය මොකද්ද? දුක්ඛ නැත්නම් සාමාන්‍ය දුක්ඛ අපි ওই විදිහට හඳුනා ගත්තා. ඊළඟට දෙවෙනුව අපි කතා කරනවා විපරිණාම දුක්ඛ ගැන. විපරිණාම දුක්ඛ. දුක්ඛාරය සත්‍යයේ දෙවෙන දුක් ප්‍රභේදය විපරිණාමය. විපරිණාමය කියලා කියන්නේ වෙනස් වීම. වෙනස් වීම නිසා ඇතිවෙන දුක. දැන් ආධ්‍යාත්මික කියලා කියන්නේ අපි අභ්‍යන්තරේ. බාහිර කියන්නේ අපට පරිසරය. එතකොට මේ අභ්‍යන්තර හෝ බාහිර හෝ මේ සියලු සාධක ලක්ෂණය තමයි දුවේ පුතේ මොහොතින් පොහොත වෙනස් වෙලා යනවා. පවතින ස්වභාවය තවත් විදිහට වෙනස් වෙලා යනවා. ඒක එහෙම වෙනකොට අපිට දුකක් ඇති වෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගනිමුකෝ මෙන්න මෙහෙම. දැන් අපි සමහර වෙලාවට සැපයයි සතුටයයි ගන්න අරමුණු තියෙනවනේ. ඒව හැම වෙලාවම සැපය සතුට ගෙන අරමුණු බවට පත් වෙන්නෙම නැහැ. විතකදී සතුට පිණිස හේතු වෙච්ච අරමුණ තවත් විතකදී දුකක්. ඒව වෙනස් වෙනවා. දැන් අපේ දහමේ කියවෙන විවරණ අතර එක් උදාහරණයක් තමයි සමහරවිට ඇඟේ තිබෙන තුවාලයක් කසනකොට කිසියම් తాවකාලික සුවයක් තිබෙනවා. හැබැයි මේ නියපොතු මගින් කසල නවතිනකොට මොකද වෙන්නේ? අන්න තුවාලයේ වේදනාව තියෙනවා. අර විපරිණාමය කියන්නේ මෙන්න මේක. తాවකාලික සුවයක් අපි විඳිනවා. නමුත් එහි යථාර්ථය නම් සුවය නෙවෙයි දුකක්. ඒ වගේම තමයි සමහර සංකල්ප සැපයි කියලා කිව්වට ඒවා සාපේක්ෂයි දුවේ පුතේ. දැන් අපි හිතමු කවුරු හරි දැඩි කුසගින්නක ඉන්නවා. කුසගින්නේ ඉන්නකොට නම් සැපයක් වෙන්නේ මොකද්ද? ඔහුට ලැබෙන ආහාර වේලනේ. එතකොට ඔහු සැපේ හැටියට ප්‍රාර්ථනා කරන ආහාර වේල. අන්න කුස පිරෙන්න අවශ්‍ය ප්‍රමාණයට බත් එකක් ඔහුට ලැබෙනවා. හොඳට බඩ පුරව ගන්න. වතුර ටිකක් බීලා බඩ පුරව ගන්න. දැන් ඔහුට සැපේ උනේ කුසගිනි ඉද්දෙන්නේ අර බත. දැන් කුස පුරවගෙන ඉන්න වෙලාවක කවුරු හරි ඇවිල්ලා බතක් ගෙන දුන්න කන්න පුළුවන්ද? බෑ. තරජනය කරනවා. දැන් මේක නොකෑවොත් මෙහෙමයි. දැන් බයට කනවා. දැන් කන්නේ මොකටද? කුසගින්නට නෙවෙයි බයට. දැන් එතන තියෙන්නේ මොකද්ද? කන එක සැපයක්ද? නෑ නේද? අන්න తాවකාලික වෙනස් වන ස්වභාවයේ ලක්ෂණ තමයි මේ සමාජය තුළ අපි දකින්න පුළුවන්කම තිබෙන්නේ. මෙන්න මේ විපරිණාමී ලක්ෂණය ටිකක් අර මුලින් කතා කරපු දුකේ ප්‍රභේද වලට වඩා මේ දුකේ ප්‍රභේදය ගැඹුරුයි. ඒ නිසා විපරිණාමී ලක්ෂණය කියන්නේ මෙයයි. එයත් දුකේ ප්‍රභේදයක්. මොහොතින් මොහොත පවත්නා වූ වෙනස් වීමේ ලක්ෂණය තමයි විපරිණාම දුක්ඛ කියලා කියන්නේ. ඊළඟට දුක්ඛාරය සත්‍යයේ අපි කතා කරන දුකේ ප්‍රභේද අතර තුන්වන ප්‍රභේදය අපි අවධානය යොමු කරමු. ඒ තමයි සංඛාර දුක්ඛ. මෙන්න මෙතන තමයි දුක්ඛාරය සත්‍යයේ ගැඹුරු තැන කතා කරන්නේ. දුක්ඛාරය සත්‍යයේ ගැඹුරු තැන කතා කරන්නේ. ධම්සප්පවතුම් සූත්‍රයේදී සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන පැහැදිලි කිරීමක් තිබෙනවා. මෙන්න මේ කියන දුක තමයි සංඛාර දුක්ඛ හැටියට අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙන්නේ. පංචස්කන්ධේ මුලිමුත් අපි කතා කරලා තිබෙන පාඩම් වල පෙර පාඩම් වල රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඔය ස්කන්ධ පහනේ පංචස්කන්ධය හැටියට අපි කියන්නේ. ඔය කඳු පහකින් නැත්නම් ගොඩවල් පහකින් සැදුම්ලත් කෙන සත්‍ය. ඔන්න ඔය පංචස්කන්ධය පිළිබඳව අපට තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද? මමය මගේ කියන හැඟීමක්. අර උපාදාන කියන වචනේ පෙර පාඩම් වලදී සිහිපත් කරා දැඩි කොට ගැනීම, අල්ලා ගැනීම, එල්බ ගැනීම කියලා. පුද්ගලයෝ වශයෙන් අපි මේ පංචස්කන්ධය පිළිබඳව මෙන්න මේ ඇති කරගන්න එල්බ ගැනීම, අල්ලා ගැනීම, දැඩි කොට ගැනීම අපි කියනවා පංච උපාදානය කියලා. පංචස්කන්ධය උපාදාන කර ගැනීම කියලා කියන්නේ ඒකයි. එනිසා මෙන්න මෙහෙම එල්බ ගත්තහම දැඩිව අල්ලා ගත්තට පස්සේ ඒ අල්ලාගත්ත දේ වෙනස් වෙනවට අපි කැමතිද?
අපි කැමති නෑ. ඒ නිසා අපි භවයේ ගමන් කරනවා. ඒ වගේම තමයි අපි මේ අල්ලගත්ත ස්කන්ධ පංචකයේ ලක්ෂණ තමයි විපරිණාමී ලක්ෂණ වෙනස් වෙනවා తాවකාලිකයි. උපාදාන කරගත්ත දේ, එල්බගත්ත දේ, දැඩි කොට අල්ලගත්ත දේ වෙනස් වෙනවට අපි කැමති නෑ. ඒ වෙනස් වෙන බව තේරුම් ගන්නට ඕන අපේ දහමේ පැහැදිලි කරනවා. දැන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය ආදී වශයෙන් මේ කියවෙන මේ ස්කන්ධ පංචකයේ උදාහරණ මගින් తాවකාලික බව පැහැදිලි කරපු අවස්ථා තිබෙනවා. පේන පින්ඩූපමං රූපං ඔන්න එක අවස්ථාවක්. මේ රූපය, රූපස්කන්ධය, මේ භෞතික කොටස ශරීරය අපට පේන දේ පේන පින්ඩූපම. පෙන පිඩක් වගේ. පෙන පිඩක් කියලා කියන්නේ වතුර වැටෙන තැනක, එහෙම නැත්නම් සමහරලාට සබන් වගේ දියර සමග ඔයගොල්ලෝ පුංචි දරුවෝ ශ්‍රී ලංකාවේ දැකලා ඇති පුංචි දිය බුබුලු සමග ඒක රාශි වෙච්ච ඒ පෙන කැටි. එතකොට පෙන කැටියක් වගේ තමයි රූපය. පෙන කැටියට උපමා කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සතර මහා භූත ආදී කොටස් වල එකතුව. ඒ කියන්නේ කුඩා කොටස් හැටියට මේ දක්වන මේ දේවල් වල එකතුව තමයි රූපය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේවා දිගට පවතින දෙයක් නෙවෙයි. දැන් පෙන පිටක් ගත්තාම අපිට තියාගන්න බෑනේ. ඒවා වෙනස් වෙනවනේ. අන්නේ වෙනස් වෙන භාවය. తాවකාලික බව පෙන පිඩේ තිබෙන නිසා අන්න ඒ නිසාවෙන් තමයි මේ රූපය පෙන පිඩකට උපමා කරන්නේ. පේන පින්ඩූපමං රූපං. ඊළඟට වේදනාස්කන්ධය බුබ්බුලූපම අන්න දිය බුබුලකට උපමා කරනවා. මේක නම් හොඳට හුරුයි අපේ දුවල පුතාට. පුංචි කාලේ සමහර ලාවට විවිධ ද්‍රව වර්ග අරගෙන ඒ ද්‍රව වලින් හදන බෝල සමහරට මේ අවකාශයේ පා කරන සෙල්ලම් හැම කරලා ඇති. ඉතින් පුංචි කාලේ සමහරලාට සබම් මගින් මේ දේ කරනවා. දැන් නම් කඩවලක් තිබෙනවනේ. ඒ දිය බුබුල ඔබට මතක් වෙනවා ඇති. මෙන්න මේ දිය බුබුල වගේ තමයි වේදනා කියන එක. වේදනා කියන්නේ විඳින කියලා අපි දන්නවනේ. අපි විඳින මේ අරමුණු తాවකාලිකයි වෙනස් වෙනවා. හරියට දිය බුබුලක් වගේ. අපි දන්නවනේ කොච්චර ලස්සන කොච්චර විශාලව දිය බුබුලක් හදාගත්තත් පැවතුනත් ඇති වුණත් ඒක දිගට පවතින්නේ නෑනේ දුවේ පුතේ වෙනස් වෙනවනේ. අන්න ඒ తాවකාලික බව වෙනස් වෙලා. ඒක බිඳලා ගියාට පස්සේ ඒකේ කොටස් තියෙනවද බලන්න. ඇත්තේ නෑනේ. අපි විඳින දේවලුත් එහෙම තමයි සැපයි කියලා අරගෙන විඳාට එහි ඉතුරු වෙච්ච දෙයක් නෑ. හරයක් නෑ. එඳා දිය බුබුලක් වගේ. එතකොට වේදනාව දිය බුබුලකට උපමා කරනවා. රූප වේදනා. සංඥා මිරිඟුවක් වගේ කියලා කියනවා. එතකොට මිරිඟුව කියලා කියන්නේ නැති දෙයක් තියෙන වගේ පෙන්වනවා. සමහරට ඔයගොල්ලෝ ඔය ගමන් බිමන් හැම යනකොට දැන් අපේ පාරවල් හොඳට හදලා තියෙනවා නම් ඒ පාරවලත් මේක හොඳට පේනවා. වාහනයක යනකොට සෝදිසියෙන් යන්න ඈත බලන්න අවුව තියෙන වෙලාවට සමහර ලාවට ඈතින් අපට පේනවා ඒ පාරේ වතුර තියෙන ස්වභාවයක්. ඒ වතුර වලින් සමහර ලාවට ඒ ළඟින් වතුර වගේ තිබුණට වතුර නෑ එතන. වාහන ගියත් එහි හෙවණලත් අපට පේනවා. ඉතින් එහෙම පේනකොට අපි හිතුවොත් එතන වතුර තියෙනවා කියලා ඇත්තටම එතන වතුර නෑ. අපි එතෙන්ට වාහනේ ලං වෙනකොට එහෙම දෙයක් නෑ. තව තැනකින් ඈතින් ඒ වගේම පේනවා. එතකොට එහෙම තියෙන දෙයක් නෙවෙයි මේ මායා මේ මිරිඟුව කියලා කියන්නේ. එතකොට මිරිඟුව නැති දෙයක් තියෙන වගේ පෙන්වීමේ ලක්ෂණය තමයි එතන උදාහරණයකට කියන්නේ. එතකොට රූපය වේදනාව සංඥාව කියලා අපි මේ හඳුනා ගන්න දේ සංඥා කියලා හඳුනා ගැනීමනේ. හඳුනා ගැනීම හරියට ඇත්ත නෙවෙයි මිරිඟුවක් දකින්න වගේ වැඩක්. ඊළඟට සංඛාර මේ කුසල අකුසල කර්ම රැස් කිරීම කියන කාරණාව අපි පෙර පාඩම් වල සාකච්ඡා කරලා තියෙන මේ කාරණාවත්. ඒක හරියට කෙසෙල් කඳක් වගේ. ඇයි කෙසෙල් කඳකට මේ සංඛාර ස්කන්ධය උපමා කරන්නේ? කෙසෙල් කඳක් ගත්තහම ඒකේ පතුරු අපිට ගලවන්න පුළුවන්. ගලවගෙන එහෙම ගියාට හරයක් අරටුවක් ඉතුරු වෙනවද? නෑනේ. හරයක් නැති බව, නිරර්ථක බව, අරටුවක් නැති බව කියන අදහස ඇතිව තමයි తాවකාලිකයි කියන එක අවධානය කරන් තමයි ඒ උපමාව ගන්නේ සංඛාර. ඊළඟට විඥාණය උපමා කරනවා මැජික් කරුව හැම ඔයගොල්ලෝ දැකලා තියෙන විවිධ වූ දේවල් මවනවනේ. එතකොට ඒ විදිහේ මායාවන් ඒවා ඇත්ත නෙවෙයිනේ. ඒ විවිධ විද්‍යාධරයෝ ඇවිල්ලා ඒවා නැති දේවල් ඕන එකපාරට මවල පෙන්නනවා. එතකොට මවපු දේ එකපාරට නෑ වගේ පෙන්නනවා. එතකොට ඒ ඇත්ත නෙවෙයි. එතකොට ඒ වගේ නැති දෙයක් මවල පෙන්වීම තමයි
විඥාණය තුලින් කරන්නේ. ඇත්ත නෙවෙයි. මායාකරුවෙකුගේ ලක්ෂණයක් තමයි විඥාණයෙන් අපිට කරන්නේ. ඒ නිසා తాවකාලිකයි ඇත්ත නෙවෙයි නිරර්ථකයි කියන කාරණාව ඒ අනුව පැහැදිලි කරනවා. මම ඔබට පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙම తాවකාලික වෙච්ච ලක්ෂණ වලින් සමන්විත වෙලා ගොඩවල්ෙන් හැදිච්ච කයක්නේ අපි දරන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ගොඩවල්ෙන් හැදිලා තියෙන්නේ. මේ එකක් වෙනමම తాවකාලිකයි වෙනස් වෙනවා නිරර්ථකයි කියලා කියනවා නම් නිරර්ථක වෙච්ච తాවකාලික වෙච්ච වෙලෙන් හැදිච්ච දෙයක් පවතින්න පුළුවන්ද? පවතින්නේ නැහැ. වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. නමුත් පංචස්කන්ධය පිළිබඳ තිබෙන්නේ මමය මගේ කියන හැඟීම නම් ඒ හැඟීමත් එක්ක අපට ඇති වෙන්නේ මේ වෙනස් වීම හමුවේ දුක. ඊළඟට භවයේ ඉපදීමට මේ ආත්මීය වශයෙන් අපි බැඳෙන්නේ නැවත ඉපදීම ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මේ පංචස්කන්ධය පිළිබඳ ඇති වෙන එල්බ ගැනීම උපාදානය අන්න දුක. මෙන්න මේ දුක සංඛාර දුක්ඛ හැටියට දක්වන මේ ගැඹුරු දුක තමයි අපේ බුදුහාමුදුරුව අපට අවධාරණය කරන්නේ අපට තේරුම් ගන්න දුෂ්කර මේ කාරණාව. නමුත් දුක්ඛාරය සත්‍යයෙන් කියවන මේ ගැඹුරු දුක පිළිබඳවත් අපේ අවධානය යොමු කරලා අවබෝධයක් ලබා ගන්න අපට අවශ්‍යයි. ওই විදිහට අපිට දුක්ඛාරය සත්‍යයෙන් පැහැදිලි කරන දුක පිළිබඳව හඳුනාගෙන අපි දෙවන ආර්ය සත්‍යයට යමු. දෙවන ආර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍යය. දුක්ඛ සමුදය සත්‍යය කියලා කියන්නේ අර මුලින් ආර්ය සත්‍යයෙන් කිව්වනේ දුක ගැන. අන්නේ දුක ඇති වුණේ කොහොමද? එහෙම නැත්නම් ඒ දුකට හේතුව මොකක්ද කියන කාරණාව තමයි දෙවන ආර්ය සත්‍යයෙන් පැහැදිලි කරන්නේ. එතකොට දුකට හේතුව මොකක් හැටියටද මේ ආර්ය සත්‍ය දක්වන්නේ? තෘෂ්ණාව, තණ්හාව. එතකොට තණ්හාව නැත්නම් බැඳීම, ආසාව, රාගය මේ විවිධ වචන වලින් අපි කියනවානේ. ඔන්න ඔය විවිධ වචන වලින් හඳුන්වන තෘෂ්ණාව තමයි දුකට හේතුව. තෘෂ්ණාව පදනම් කරගෙන තමයි අර කියන සාධක ඔක්කොම හැදෙන්නේ කියන කාරණාව තමයි ඉන් කියවෙන්නේ. ඒ තෘෂ්ණාව තුන් ආකාරයි. පුතත්ජන ජීවිතයක අපට ඒ ඇති වෙන දුක තුන් ආකාරයි. කොහොමද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ධම්සප් පැවතුම් සූත්‍රයේ මේක අඩංගුයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ දක්වලා තිබෙනවා. එතකොට ඒ ප්‍රභේද ගැනත් අපි අවධානය යොමු කරමු අපි. පළමුවෙන්ම දැක්වෙන්නේ කාම තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ කාමයන් පිළිබඳව තිබෙන කැමැත්ත, ආසාව. මම ඔබට මුලින්මුත් කිව්වා තෘෂ්ණාව කියලා කියන්නේ ලෝභය, රාගය, ආශාව, ප්‍රේමය මේ වගේ විවිධ භාවිතාවන් තියෙනවානේ. විවිධ සන්දර්භයන් ඔස්සේ භාවිත කරනවානේ. ඒ හැම එකක් තුළම කියවෙන්නේ තෘෂ්ණාව. අන්නේ තෘෂ්ණාව අතර යමක් සතු කරගන්න කැමැත්ත වෙන ආශාව, ඒ දැඩි උවමනාව අපි තෘෂ්ණාව කිය හඳුනා ගනිද්දී ඒ අතරේ කාම තණ්හාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පස්කම් සුව විඳීමට තිබෙන කැමැත්ත. පංචකාම සම්පත්තිය විඳීමට තියෙන කැමැත්ත තමයි අපින් අදහස් කරන්නේ. පස්කම් සුවය විඳිනවා කියලා කියන්නේ මොකක්ද? මේ ගොඩක් කලාවට හැම වෙලාවෙම අපි භාවිත කරන කොටස් තියෙන මේ පුද්ගලයා ගැන කතා කරනකොට පංච ඉන්ද්‍රිය, පංචස්කන්ධය මේ වගේ කතා කරනවානේ. ඒ තැන් වලට අපිට නැවත නැවත යන්න වෙනවා. කාම තණ්හාව කියනකොටත් අපේ අවධානය අපි යොමු කරන්න අවශ්‍යයි. අපිට තිබෙනවා මේ ලෝකේ ග්‍රහණය කරගන්න ඉන්ද්‍රියයන් ටිකක්. අපි ඔය ඉස්සෙල්ලා කතා කරලා තියෙන්නේ මොනවද? චක්කු, සෝත, ගාන, જીව්වා, කාය. ඔන්න ඔය ඉන්ද්‍රිය තුලින් බාහිර ලෝකය ග්‍රහණය කරනවා. අල්ල ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන්. ඒ අල්ලගෙන ඒවා තුල ප්‍රිය වූ අරමුණු පිළිබඳව ලෝභය ඇති කර ගන්නවා. රාගය ඇති වෙනවා. ආශාව ඇති වෙනවා. ඒ තුල ප්‍රේමය ඇති වෙනවා. දැඩි ආශාව කැමැත්ත ඇති වෙනවා. තමන්ගේ කරගන්න පෙළඹෙනවා. ඔන්න ඔය කියන ස්වභාවය. එහෙම නැත්නම් පසින්දුරන් අරමුණු වලින් පිනවීමට ඇතිවෙන කැමැත්ත ආශාව තමයි කාම තණ්හා කියලා කියන්නේ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති දුකට හේතුව තෘෂ්ණාව කියලා පැහැදිලි කරද්දී ඉන් එකක් තමයි කාම තණ්හා කියලා කියන්නේ.
කාම තණ්හාවට අයිති වෙන්නේ පසිඳුරන් අරමුණු මගින් පිනවීමට තිබෙන කැමැත්ත. එමනම් ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කාම තණ්හා කියන එක. ඊළඟට අපිට ඊළඟ කාරණා වැදගත් වෙනවා භව තණ්හා කියන එක. භව තණ්හා කියලා කියන්නේ භවයට තිබෙන කැමැත්ත. එතකොට භවයට තියෙන කැමැත්ත කියලා කියන්නේ මේ භවයේ ඉපදෙමින් මැරමින් යන මේ ගමන අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි කොහොමද ප්‍රාර්ථනා කරන්නේ? මුල් පාඩම් වලත් අපි කතා කළා මේක. මිනිසත් බව ප්‍රාර්ථනා කරනවා. දිව්‍ය භවයන් ප්‍රාර්ථනා කරනවා. මේ සසරට අපි ලොල්. සසරේ එල්බ ගැනීමට අපි කැමැති. ඒ ඇති කැමැත්ත තමයි භව තණ්හා කියලා කියන්නේ. ගොඩක් වෙලාවට ශාස්වත දෘෂ්ටිය පදනම් කරගත්තහම පුද්ගලයා තුළ ඇති වෙන්නේ භව තණ්හාව. භවයට ඇති කැමැත්ත. එතකොට භව තණ්හා කියලා කියන්නේ මෙන්න මේ කාරණාව. ඊළඟ අංගය තමයි විභව තණ්හා. එතකොට භව තණ්හා කියන එකට විරුද්ධ එක. විභව තණ්හා. මරණයෙන් පස්සේ නැවත උපතක් පැවැත්මක් නෑ කියන විශ්වාසය ඉඳගෙන මේ භවයට ඇති කරගන්න ආශාව තමයි විභව තණ්හා කියලා කියන්නේ. මරණයෙන් පස්සේ ආයි නෑ මේ භවයේ පවතින්නේ අන්න මේ භවය ගැන එල්බ ගන්නවා ආශාව ඇති කරගන්නවා. එතකොට ඒ භවය සුවපත් කරගන්න වෙහෙසෙනවා. කෙසේ හෝ ඒ භවය තුල සැප විපාක බලාපොරොත්තුවෙන් විවිධ ක්‍රියාවල යෙදෙනවා. ඒක තමයි විභව තණ්හාවේ ලක්ෂණය. එමනම් මේ දෙවන ආර්ය සත්‍යයෙන් කියවෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ අංග තමයි දුකට හේතුව හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට තුන්වෙනි ආර්ය සත්‍යයට අපි ප්‍රවේශ වුණොත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. ඉන් කියවෙන්නේ දුක නැති කිරීම පිළිබඳව සත්‍යය. කොහොමද දුක නැති කරන්නේ? දුක නැති කරන්න මුලින් කියපු දුකට හේතු වෙච්ච තෘෂ්ණාව නැති කරන්නට ඕන. එහෙනම් තුන්වෙනි ආර්ය සත්‍යයෙන් අපට පැහැදිලි කරන්නේ අර දුකට හේතු වෙච්ච තෘෂ්ණාව නැති කිරීම පිළිබඳවයි. අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ධම්සප්පවතුන් සූත්‍රයේ තිබෙන වචන ටික ඉතිරි නැතුව දුරු කිරීම, තෘෂ්ණාව දුරු කිරීම පිළිබඳවයි තුන්වන ආර්ය සත්‍යයෙන් කියවෙන්නේ. මූල නොසිඳපු ගහක් කපල දැම්මොත් දුවේ පුතේ ආයිත් ඒ ගහ දලු දානවා. ඒ වගේම තමයි තෘෂ්ණාවේ යම් කොටසක් ඉතුරු වුණොත් ශේෂ වුණොත් නැවත ඒ තෘෂ්ණාව දලුදා දුක ඇති කරනවා. ඒ නිසා මේ තුන්වෙනි ආර්ය සත්‍යයෙන් පැහැදිලි කරනවා ඉතිරි නැතුව නිර්වශේෂයෙන් මේ තෘෂ්ණාව දුරු කළ යුතු බව. එමනම් තුන්වෙනි ආර්ය සත්‍යයෙන් පැහැදිලි කරන්නේ දරුවනේ ඉතිරි නැතුව තෘෂ්ණාව දුරු කළ යුතු බව. ඊළඟට හතරවෙනි ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය. මොකද්ද මින් අදහස් වෙන්නේ? දැන් දුකට හේතුව තෘෂ්ණාව කියලා හඳුනා ගත්තා. එමනම් ඒ තෘෂ්ණාව දුරු කළ යුතු බව, ඉතුරු නැතිව ඉවත් කළ යුතු බව, ප්‍රහීන කළ යුතු බව තුන්වෙනි ආර්ය සත්‍යයෙන් හඳුනාගෙන ඒ තෘෂ්ණාව දුරු කරන්නේ කොහොමද කියන පිළිවෙත තමයි හතරවෙනි ආර්ය සත්‍යයෙන් පැහැදිලි කරන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය භාවිත කරන්න තිබෙන එකක්. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයෙන් බුදුහාරෝ පැහැදිලි කරේ දුවේ පුතේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඇයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට? ඒට හේතුව තමයි මැදුම් පිළිවෙත. එතෙන්දී ප්‍රතික්ෂේප කරන අන්ත දෙකක් තිබෙනවා. බුදුහාමුදුරුවෝ මැදින් පිළිවෙතට ප්‍රවිෂ්ඨ වෙනකොට නැත්නම් මැදුම් පිළිවෙතේ තිබෙන ශ්‍රේෂ්ඨත්වයේ පැහැදිලි කරනකොට උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් ගැන කියනවා. මොකක්ද ඒ කාමසු කල්ලිකාණු යෝගයයි අත්තකිලමතාණු යෝගයයි. මේ අන්ත දෙක ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ? දුකින් මිදීමේ ප්‍රතිපදාවට
සම්බන්ධ නැහැ. නැත්නම් දුකින් මිදීමේ ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ නැහැ. කාමසුකල්ලිකාණු යෝගයවත් අත්තකිලමතාණු යෝගයවත්. මේකට ඔබ දන්නවා කාමසුකල්ලිකාණු යෝගය කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තීන් එල්බගෙන සුවපත් වූ දිවියක මේ පසින්දරම් පිනවීමට තිබෙන කැමැත්ත ආසාව. අත්තකිලමතාණු යෝගය කියලා කියන්නේ ආත්මය ක්ලාන්ත කරනවා නැත්නම් විවිධ වූ වෘත සමාදානයෙන් පීඩා දෙමින් ආත්මය තවමින් විමුක්තිය අරමුණු කරනවා. මේ ක්‍රම දෙකම හැබෑ විමුක්තියට දුක නැති කිරීමට ප්‍රතිපත්තිය නැත්නම් මාර්ගය නොවේ යන අදහස අවබෝධ කරගෙන තමයි අපේ බුදුහාමුදුරුවෝ දුවේ පුතේ මේ අන්ත දෙක ප්‍රතික්ෂේප කරන්නේ. මෙන්න මේ අන්ත දෙක ප්‍රතික්ෂේප කිරීමත් නිවනට හේතු වන ප්‍රධාන එකම මග මූලික මග කියන අර්ථයත් නිසාවෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ භාවිත කරන්නේ. මධ්‍යම ප්‍රතිපදාවෙන් කියවෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. එම නැතුව කාමසුකල්ලිකාණු යෝගයයි අත්තකිලමතාණු යෝගයයි දෙක අතර තිබෙන ප්‍රතිපත්තියක් හැම නෙවෙයි. අපි ඒක තේරුම් ගන්න ඕන. මධ්‍යස්ථ කිව්වම ගොඩකට වරද්දා ගන්නවා. එතකොට මෙහෙන් කොටසයි භාගයක්. නිකම් 50-50 වගේ. එහෙම අදහසක් නෙවෙයි. කිසිසේත්ම නිවනට හේතු වෙන්නේ නැහැ කාමසුකල්ලිකාණු යෝගී ප්‍රතිපත්තිය. සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. අත්තකිලමතාණු යෝගියත් එහෙම කිසිසේත්ම නිවනට හේතුවක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් බැහැර කරනවා. බැහැර කරපුව මේ දෙපැත්ත ගැන අදාළ නැහැ. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මූලික වෙච්ච එකම ප්‍රතිපදාව කියන එක. එයයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියට අපේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය එම නැත්තම් මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අපට දුක නැති කිරීමෙන් ලැබෙන ඥානය ලබා දෙන ප්‍රතිපදාව. කෙලෙස් 10 නිවන විශිෂ්ට වූ ඥානයක් කරා අපිව යොමු කරන ලෝකේ පූර්ණ අවබෝධය එහෙම නැත්නම් නිවන පිණිස හේතු වෙන පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරය සත්‍ය තුළ බුදුහාරෝ පැහැදිලි කරන්නේ. එතකොට එහි අංග ගැනත් අපි කෙටියෙන් සිහිපත් කරගමු. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය හැටියට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් දැක්වෙනවා. ඉන් සම්මා කියන වචනේ අදහස තමයි නිවැරදි කියන එකයි. කුසල් මගට නැත්නම් කුසල් හැටියට ඉදිරියට භාවිත කළ යුතු කියන අර්ථයයි. මේ ඉගැන්වීම මේ ස්වභාවය අන්‍ය ආගම්වල එන්නේ එකක් නෙවෙයි. ඒ නිසා සම්මා කියන වචනේ මේ අංග 8ටම යෙදලා තිබෙනවා. නිවැරදි කියන වචනේ තමයි වඩාත් යෝග්‍ය තැන. ඒ නිසා සම්මා දිට්ඨි නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම කියලා කිව්වහම මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීමයි අදහස් කරන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැක්ම. එතකොට මිත්‍යා දෘෂ්ටික වුණාම කවදාක්වත් දුගතිගාමි වෙනව හැරෙන්නට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව මනාව අවබෝධය තමයි ශ්‍රේෂ්ඨම ලෝකෝත්තර වූ සම්මිය දෘෂ්ටි හැටියට සම්මා දිට්ඨිය හැටියට දැක්වෙන්නේ. ඉන් මෙපිට අපේ ලෞකික සම්මා දෘෂ්ටිය හැටියට අපිට පුළුවන්කම තිබෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා දන් දීම, පරිත්‍යාගය, එතකොට දෙමව්පියන්ට සැලකීම ආදී දේවල් විපාක පිළිබඳව ඇති කරගන්නා අවබෝධය එයයි සම්මා දිට්ඨිය. ඊළඟට සම්මා සංකප්ප, නිවැරදි සංකල්පනාව. එතෙන්දී අදහස් වෙනවා නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා හැටියට කාම ලෝකයෙන් ඈත්වීම, ව්‍යාපාදයෙන් හිංසාවෙන් ඈත්වීම. ඊළඟට සම්මා වාචා, නිවැරදි වචන, වචනයෙන් වෙන වැරදි, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන වැළකීලා සත්‍ය සමගිය පිණිස හේතු වෙන අර්ථපූර්ණ වචන භාවිතය සම්මා වාචා හැටියට සලකනවා. සම්මා කම්මන්තය වැඩි අවධානයක් යොමු කරන්න. ගොඩක් වරද්දා ගන්න අපේ දරුවෝ. කම්මන්ත කිව්වම කර්මාන්ත කියලා වරද්දා ගන්න. නමුත් දුවේ පුතේ මෙතන සම්මා කම්මන්ත කියන්නේ නිවැරදි කායික ක්‍රියා. එහෙම නැත්නම් කයෙන් වෙන වැරදි වලින් වැළකෙන එක, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය කියන අංග වලින් වැළකීම තමයි සම්මා කම්මන්තයෙන් කියවෙන්නේ. අන්න සම්මා ජීවය, නිවැරදි දිවි පෙවත, ගිහි ජීවිතයක නම් ගොඩක් කලාවට අපි කියනවා වැරදි වෙලකම හෝ ජීවන වෘත්තියෙන් වැළකීම කියන එක. නමුත් නිවන ප්‍රතිපදාවක් හැටියට ගත්ත භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තාම තමන් වහන්සේලා කුහනා, ලපනා, නේමිත්තකද ආදී වශයෙන් සඳහන් වෙනවා. තමන්ගේ නැති ගුණ පෙන්වලා ඉඟි කරලා ප්‍රත්‍ය පහසුකම් වැරදි විදිහට ලබනවා නම් එය මිච්ඡා ජීවයේ හැටියටත් එසේ අනුගමනය නොකිරීමත් සම්මා ජීවයේ හැටියට දක්වනවා. සම්මා වායාම, නිවැරදි උත්සාහය. ඒ කියන්නේ නොකරන අකුසල් කවදාකවත් නොකරින්ට, කරන අකුසල් වලින් වැළකී සිටින්නට, කරන්නා වූ කුසල් තවදුරටත් දියුණු කරන්නට, නොකලා වූ කුසල් ඇති කරගන්නට උත්පාදනයට දරන වෑයම උත්සාහය සම්මා වායාම.
සම්මා සති, නිවැරදි සිහිය, සතර සතිපට්ඨානෙ හැටියට අපි සඳහන් කරන්නේ එයයි. ඊළඟට සම්මා සමාධිය, නිවැරදි සිතේ එකඟම නැත්නම් සමාධි හිතක ඇති කරගන්නා වූ ධානාදීන් ඇති කරගන්නා වූ එකඟම තමයි මෙතන සමාධිය කියලා කියන්නේ. එතෙන්දී විශේෂයෙන්ම අපි අවධානය කරගන්න ඕන කාරණාවක් තිබෙනවා. මේ විදිහ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුහාරෝ පැහැදිලි කරද්දී අපිට මේ ගමන යන්නට වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙලට කායික වාචසික සංවරය සීලයෙන් සමාධියෙන් සිත සමාධිගත කර ගැනීමත් ප්‍රඥාවෙන් ලෝකේ යථාර්ථ දැකීමත් කියන අනුපූර්ව ප්‍රතිපදාවක් ක්‍රමයට අපිට යන්නට වෙන්නේ. ඒ ප්‍රතිපදාව තුළ අනුගමනය කරමින් තමයි අපට ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට හෝ අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ සත්‍ය. ඒ අංග 8න් සමාධියට පත්වෙන අපට ඊළඟට තව අංග දෙකක් සඳහන් වෙනවා. සම්මා ඥාන හා සම්මා විමුක්ති. මේක ආර්ය අෂ්ටාංග මාර්ගය කියන තැන්වල සඳහන් වෙන්නේ නැහැ. නමුත් දසංග සමන්නාගතෝ කියන තැන්වල අංග 10ක් කියලා කියන්නේ මෙන්න මේ දෙකත් එකතු වුණාම සම්මා සමාධියට පත්වෙච්ච කෙනාට දුවේ පුතේ පහසුයි එතෙන් සිට සම්මා ඥාණයෙන් සම්මා විමුක්තියට යන්නට. සමාධිගත හිතක් කියලා කියන්නේ සමහරලාට පුතඥ සමාධිගත. ඒ කියන්නේ ලෞකික වශයෙන් ධානාදී තුලින් ලබන සමාධිගත හිත. ඊළඟට ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ සෝවාන් ආදී තත්ත්වයට පත්වීමෙන් ඇතිවෙන සමාධිගත හිත. මේ ඕනෑම අවස්ථාවක ඉඳලා තමන් යා යුතු නිවැරදි මඟ අවබෝධයෙන් ඔහුට පුළුවන්කම තිබෙනවා සම්මා ඥාණයෙන් සම්මා විමුක්තිය කරා යන්නට. ඒ නිසා ඒ අංග දෙකත් එකතු වෙලා තමයි දසංග සමන්නාගතෝ කියලා කියන්නේ. එහෙමනම් මේ විදිහට ඒ අංගයන් අපිට තවත් අපි පැහැදිලි කරගන්නවා නම් තේරුම් ගන්නට අවශ්‍යයි. මේ කායික වාචසික වශයෙන් ඇතිවෙන වැරදි වලින් වැළකීලා ඒ වගේ මානසික වශයෙන් වෙන වැරදි වලින් වැළකීලා කායික වාචික මානසික සංවරයෙන් ලබන ප්‍රඥාවේ අවබෝධය පිළිවෙත තමයි ඉන් පැහැදිලි කරන්නේ. එමනම් සීලය, සමාධිය, ප්‍රඥාව හැටියට දක්වන ඒ පිළිවෙත් පිළිබඳ දක්වන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අවබෝධයක් ඇති කර ගන්නට අවශ්‍යයි. ජීවිතේ පිළිපැදීමට යම් විදිහින් අවස්ථාවක් තිබෙනම් ඒ ආකාරව පිළිපැදලා ජීවිතේ නිවැරදි කර ගන්නටත් විශේෂයෙන්ම පෙනී සිටින විභාගයට අවශ්‍ය දහම් කරුණුත් එකතු කරගෙන තමන්ගේ දැනුම වර්ධනය කරගන්න කියන කාරණාව කාර්නිකව සිහිපත් කරමින් අද දවසේ පාඩම මෙතනින් අපි අවසන් කරනවා. ඔබ හැමදෙනාටම තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සැලසේවා යන ප්‍රාර්ථනාව ඇති කරගෙන